අද දින 7 වසර ශ්‍රේණියේ සියලු දරුවන් සහභාගී වූ සියලු දෙනාගෙන්ම අවසරයි. ඔයගොල්ලෝ සියලු දෙනාම මම මාගේ සිසිර ඇකඩමියට ඉතාමත්ම ආදරයෙන් භක්තියෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ අද දිනේදීත් මා සමග සම්මුඛ වෙන්නට යන්නේ 7 ශ්‍රේණියට අදාළව තියෙන සරල රේඛීය තල රූප කියන පාඩමේ පළමු අදියර යටතේ මූලිකව සාකච්ඡා කරන කාරණා කීපය ගැන යම් දැනුමක් ලබා ගන්න. ඉස්සෙල්ලාම අපි බලමු සරල රේඛීය තල රූප කිව්වහම ඒ මොනවද? අපි බලමු බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? බහුවස්ත්‍රයක්. බහු කියන්නේ ටිකක් ගොඩක් කියන අදහස නේද? සාමාන්‍ය සරල රේඛා දෙකකින් අපිට සංවෘත රූපයක් හදාගන්න බෑ නේද? අවම වශයෙන් සරල රේඛා තුනක් තියෙනවා නම් අපිට සරල රේඛා තුනකින් ත්‍රිකෝණයක් හදාගන්න පුළුවන්. සරල රේඛා දෙකකින් අපිට හදාගන්න බෑ. ඉතින් මේ බහුවස්ත්‍රයක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේව ඇරිලා තියෙන්න බෑ, වැහිලා තියෙන්න ඕනේ මේ විදිහට. සංවෘත සරල රේඛීය තල රූපයක් තමයි අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. ඉතින් මේ බහුවස්ත්‍රය අපි නම් කරනකොට ඉංග්‍රීසි කැපිටල් ලකුරු යොදා ගන්න ඕනේ. බලන්න මම මෙතන කැපිටල් ලකුරු පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට ඉංග්‍රීසි කැපිටල් ලකුරු පාවිච්චි කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු ත්‍රිකෝණය ගැන. ත්‍රිකෝණයට බලන්න පාද කීයක් තියෙනවද? පාද 3ක් තියෙනවා. ත්‍රිකෝණයට තියෙනවා පාද 3ක්. කෝණ කීයක් තියෙනවද? මෙතන එක කෝණයක් තියෙනවා, මෙතන එක කෝණයක් තියෙනවා, මෙතන එක කෝණයක්. කෝණ 3ක් තියෙනවා. මේකේ පාද මොනවද? පාද කියලා කියන්නේ මේ සරල රේඛීය ඛණ්ඩ තුනට. එහෙනම් එක පාදයක් අපි නම් කරන්නේ AB කියලා. අනෙක් පාදය BC කියලා නම් කරනවා. අනෙක් පාදය AC කියලා නම් කරනවා. ඒතර ඔයවට කියන්නේ අපි පාද කියලා පාද නම් කරන හැටි තමයි මේ තියෙන්නේ. ඊළඟට මේකේ ශීර්ෂ කීයක් තියෙනවා? ශීර්ෂ කියන්නේ මුළු. මේකේ තියෙනවා A මුල්ල තියෙනවා, B මුල්ල තියෙනවා, C මුල්ල තියෙනවා. එහෙනම් මේකේ ශීර්ෂ තුන තමයි එකක් A, අනිත් එක B, අනිත් එක C. ශීර්ෂත් 3ක් තියෙනවා. ඊළඟට අපි බලමු සරල රේඛා ඛණ්ඩ 4කින් සමන්විත තල රූපයට අපි කියන්නේ චතුරස්‍රය කියලා. ඒතර මේ චතුරස්‍රයේ එක එක ලක්ෂණ වලට අනුව චතුරස්‍ර වර්ග ගොඩක් තියෙනවා. මේක ගම්ම මම ඇඳපු චතුරස්‍රය. මේකේ තියෙනවා පාද කීයක් තියෙනවද? පාද තියෙනවා 4ක්. මේකේ ශීර්ෂ කීයක් තියෙනවද? ශීර්ෂත් තියෙනවා මුළු 4ක් තියෙනවානේ. ශීර්ෂත් 4ක් තියෙනවා. ඒතර මේකේ පාද නම් කරන්නේ කිව්වොත් එක පාදයක් AB, අනිත් පාදය BC, අනිත් පාදය CD, තව එක පාදයක් තියෙනවා AD පාදය. ওই විදිහට අපිට පුළුවන් ඉංග්‍රීසි කැපිටල් ලකුරු වලින් ඒ පාදයන් නම් කරන්න. ඒ වගේම ශීර්ෂත් 4ක් තියෙනවා. A ශීර්ෂය, B ශීර්ෂය ඒ විදිහට A, B, C, D ඔය විදිහට. එතකොට දැන් ඔයගොල්ලෝ කෝණ නම් කරන්න දන්නවද? දැන් මේ කෝණය නම් කරන්නේ කිව්වොත් මේ A අකුර මැදට දාලා ඒ කෝණය නම් කරන්නේ A අකුර මැදට දාලා BAC එහෙම නැත්නම් CAB. A අකුර මැදට දාලා එක්ක BAC එහෙම නැත්නම් CAB. මේක CAB කියලා නම් කරන්නත් පුළුවන්. ඒතර මේ A මුල්ල නම් කරන ආකාර දෙකක් තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් අනෙක් කෝණත් නම් කරන්න. ඒ කෝණේ තියෙන තැන අකුර මැදට දාලා නම් කරන්න ඕනේ. හොඳයි අපි බලමු තවත් දුරටත් සාකච්ඡා කරලා. ඊළඟට අපි කතා කරමු පංචාශ්‍රය ගැන. මේ පංචාශ්‍රයේ බලන්න පාද කීයක් තියෙනවද? A B C D E
1 2 3 4 5යි. පාද පහක් තියෙනවා. ඒකට කියන්නේ අපි පංචාශ්‍රය කියලා. එතකොට ශීර්ෂ කියන්නේ මුළු කීයක් තියෙනවද? මුළුත් තියෙනවා 5ක්. මේකේ කෝණ කීයක් තියෙනවද? මේ 1 2 3 4 5යි. කෝණත් 5ක් තියෙනවා. ත්‍රිකෝණයේ තිබ්බේ පාද 3යි ශීර්ෂ 3යි කෝණ 3යි. චතුරස්‍රයේ පාද 4යි ශීර්ෂ 4යි කෝණ 4යි. එහෙම නේ තිබ්බේ. ඒතර පංචාශ්‍රයේ පාද 5යි ශීර්ෂ 5යි කෝණ 5යි. මේකේ පාද මොනවද? එකක් අපි AB කියලා නම් කරොත් අනිත් එක BC ඊළඟට CD ඊළඟට ED සහ AE කියලා පාදෙකුත් තියෙනවා. ওই විදිහට අපිට මේකේ පාද පහ නම් කරන්න පුළුවන්. මේකේ ශීර්ෂ පහ තියෙනවා A මුල්ල B මුල්ල C මුල්ල නේද? ශීර්ෂ පහ A ශීර්ෂය B ශීර්ෂය C ශීර්ෂය D ශීර්ෂය සහ E ශීර්ෂය වශයෙන් ශීර්ෂ පහක් තියෙනවා. එතකොට අපි බලමු දැන් පාද 6ක් 7ක් 8ක් 9ක් 10ක් සහ 12ක් තියෙනවා ඒ බහුවස්ත්‍ර වලට කියන නම්. පාද ගණන 6ක් නම් අපි ඒ බහුවස්ත්‍රයට කියන්නේ මොකද්ද? පාද 6යි නම් ෂඩාශ්‍රය. ඒකේ තියෙනවා එතකොට පාද 6යි නම් කෝණත් 6ක් තියෙනවා ශීර්ෂත් 6ක් තියෙනවා. පාද 5යි නම් කෝණත් 5ක් තිබ්බා ශීර්ෂත් 5ක් තිබ්බා. පාද 7යි. පාද 7ක බහුවස්ත්‍රයකට අපි කියනවා මොකද්ද? නම සප්තාශ්‍රය. මොකද්ද? සප්තාශ්‍රය. ඒකේ තියෙනවා කෝණත් 7ක් තියෙනවා ශීර්ෂත් 7ක් තියෙනවා. පාද 8ක් තියෙන බහුවස්ත්‍රයට මොකද්ද කියන්නේ? අෂ්ටාශ්‍රය. පාද 8ක් තියෙන බහුවස්ත්‍රයට කියන්නේ අෂ්ටාශ්‍රය. අෂ්ටාශ්‍රය. එතකොට ඒකේ පාදත් 8ක් මේ කෝණත් 8ක් තියෙනවා ශීර්ෂත් 8ක් තියෙනවා. ඒතර පාද 9ක් තියෙන බහුවස්ත්‍රයට මොකක්ද කියන්නේ? නවාශ්‍රය. නවාශ්‍රය. කෝණත් 9ක් තියෙනවා ශීර්ෂත් 9ක් තියෙනවා. පාද 10ක් තියෙන බහුවස්ත්‍රයට අපි කියනවා මොකද්ද? දශාශ්‍රය. ඒකේ පාද 10ක් තියෙනවා කෝණත් 10ක් තියෙනවා ශීර්ෂත් 10ක් තියෙනවා. දශාශ්‍රය. දශාශ්‍රය. එතන පාද 12ක් තියෙන. පාද 11ක් තියෙන බහුවස්ත්‍රයට විශේෂ නමක් නැහැ. එතකොට අපි කියන්නේ පාද 11ක් ඇති බහුවස්ත්‍රය. පාද 12ක් ඇති බහුවස්ත්‍රයට නමක් තියෙනවා. 10ට වඩා දෙකක් වැඩි කියන අදහස. ඒකට අපි කියනවා ද්වා. ද්වා දශාශ්‍රය. ඔන්න ඔය විදිහට කියනවා. ඒතර පාද 10ක් තියෙන එකට දශාශ්‍රය පාද 12ක් තියෙන එකට ද්වාදශාශ්‍රය කියලා කියනවා. ඒකේ කෝණත් 12ක් තියෙනවා ශීර්ෂත් 12ක් තියෙනවා. එහෙනම් මොනවාද නම්? ඉස්සෙල්ලාම ත්‍රිකෝණය, ඊළඟට චතුරාශ්‍රය, ඊළඟට පංචාශ්‍රය, ඊළඟට ෂඩාශ්‍රය, ඊළඟට 7 නම් සප්තාශ්‍රය, 8 නම් අෂ්ටාශ්‍රය, පාද 9 නම් නවාශ්‍රය, පාද 10 නම් දශාශ්‍රය, පාද 12 නම් ද්වාදශාශ්‍රය. මේ නම් ටික ඔයගොල්ලන්ට නවාශ්‍රය කිව්ව ගමන් පාද 9යි. අෂ්ටාශ්‍රය කිව්ව ගමන් පාද 8යි. එතන අන්න ඒ විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ බහුවස්ත්‍රවල වර්ග දෙකක් තියෙනවා. උත්තල බහුවස්ත්‍රය සහ අවතල බහුවස්ත්‍රය. මේ උත්තල බහුවස්ත්‍රයක් කියන්නේ මේ උත්තල බහුවස්ත්‍රයේ පාද සියල්ලම පිටතට නෙරා යනවා. පාද සියල්ලම පිටතට නෙරා යනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ බලන්න අපි ඉස්සෙල්ලා ඇඳන්නේ චතුරස්‍රයක්. මේ වගේ චතුරස්‍රයක්. මේ තියෙන පංචාශ්‍රයක් 3යි 4යි 5යි. අපි මේ චතුරස්‍රය A B C D කියලා කියමුකෝ. පංචාශ්‍රය A B C D E කියලා කියමුකෝ. මේ පාද ඔක්කොම පිටතට නෙලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ බහුවස්ත්‍රයේ තුල පිහිටි ලක්ෂ්‍ය දෙකක් යා කළ විට බහුවස්ත්‍රයේ තුලම පිහිටයි. ඒ කියන්නේ අපි මේක ඇතුලේ තියෙන ඕනම ලක්ෂ්‍ය දෙකක් කොතනින් හරි කමන්නේ. මේ වගේ අපි තමු මේ වගේ x කියලා ලක්ෂ්‍යකුයි y කියලා ලක්ෂ්‍යකුයි අරන් මෙහෙම යා කළාම මේකෙත් අපි බලමු මේ විදිහට යා කරලා x y කියන ලක්ෂ්‍ය දෙක ඕනම තැනකින් ඒක එහෙම යා කරාම ඒ බහුවස්ත්‍රය ඇතුළෙන්ම පිහිටන ඕනම ලක්ෂ්‍ය දෙකක් යා කළා. පැහැදිලිද? අවතල බහුවස්ත්‍ර කියන්නේ පාදය ඇතුළට නිරා තියෙන ඒවාට. පාදය ඇතුළට නිරා තියනවා කියන්නේ මේ වගේ උදාහරණයක් ගමුකෝ. මෙහෙම එතකොට අපි හිතමු මේක A B C D කියලා. එතකොට මේකේ ඕනම ලක්ෂ්‍ය දෙකක් යා කළොත් බහුවස්ත්‍රය ඇතුලේ පිහිටන්නේ නැහැ නේද? අපි හිතමු x මෙතන තියෙන්නේ y මෙතන තියෙන්නේ කියලා. එතකොට අපි මේ දෙක යා කළොත් නේ මොකද වෙන්නේ? ඇතුළත පිහිටි ලක්ෂ්‍ය දෙකක් යා කළ විට තල රූපේ පාද ඡේදනය කරනවා නම් මේ විදිහට. එතන මේක අවතල බහුවස්ත්‍රයක් වෙනවා. අපි තව එකක් ගමු මෙහෙම මේ විදිහට තියෙන එකක් ගමුකෝ. එතන මේකේ පාද ඇතුළට නේරා තියෙනවා. A B C D E ඔය විදිහට. දැන් මේකේ අපි ලක්ෂ්‍ය දෙකක් ගමුකෝ XY කියලා මෙහෙම. මේ වගේ. අපි දැන් මේක යා කළොත් බලන්න ඕනම ලක්ෂ්‍ය දෙකක් යා කළොත් මේක ඇතුලේ පිහිටනවා මේ වෙලේ. නමුත් අවතල බහුවස්ත්‍රවලදී ඕනම ලක්ෂ්‍ය දෙකක් යා කළොත් ඇතුළත පිහිටන්නේ මේ වගේ රේඛා බහුවස්ත්‍රයේ තියෙන පාද ඡේදනය කරනවා නම් අනිවාර්යෙන් ඒක අවතල බහුවස්ත්‍රයක් වෙනවා. ඒකයි මම කිව්වේ පාද ඇතුළට නිරා තියෙන ඒවා අවතල බහුවස්ත්‍ර කියලා. එහෙනම් දැන් හඳුනනවා නේද? උත්තල බහුවස්ත්‍රයක් මේ විදිහට වෙන්න ඕනේ. අවතල බහුවස්ත්‍රයක් පාද ඇතුළට නිරා තියෙන ඒවා මේ විදිහට ලක්ෂ දෙකක් යා කරාම කැපෙනවා නම් ඒවා අවතල බහුවස්ත්‍ර වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට. ඊළඟට බලන්න මම මේ ඇඳලා තියෙන්නේ උත්තල බහුවස්ත්‍ර දෙකක්. මේ ඇඳලා තියෙන්නේ අවතල බහුවස්ත්‍ර තුනක්. උත්තල බහුවස්ත්‍ර වල එක් කෝණයක්වත් පරාවර්ත කෝණ නොවේ. ඒ කියන්නේ උත්තල බහුවස්ත්‍ර වල එක කෝණයක්වත් පරාවර්ත කෝණ නෙවෙයිලු. පරාවර්ත කෝණයක් කියන්නේ මොකද්ද? දැන් මේක ඇවිල්ලා සුළු කෝණයක්. මේක ඇවිල්ලා ඍජු කෝණයක්. එතකොට මේක ඇවිල්ලා සරල කෝණයක්. එතකොට සරල කෝණයටත් වඩා ලොකු කෝණයකට මේ වගේ කෝණයකට තමයි අපි කියන්නේ පරාවර්ත කෝණය. ඒ කියන්නේ සරල කෝණයටත් වඩා වැඩි නම්. එතකොට මේකේ එහෙම කෝණ නැහැනේ නේද? මේකේ එහෙම කෝණ නැහැ. එක්ක සුළු කෝණ තියෙන්නේ සමහර විට ඉතින් මේක එකක් ඇතුලේ ඍජු කෝණ තියෙන්න පුළුවන්. පරාවර්ත කෝණ නැහැ හැබැයි. මේකේ මුළු තුන බලන්න මේ තුන. මේ මුළු හතර බලන්න මේ කෝණ හතර මේ වෙවිලා පරාවර්ත කෝණ නෙමෙයි. අවතල බහුවස්ත්‍ර වල අඩුම තරමේ එක කෝණයක්වත් පරාවර්ත කෝණයක් වෙනවා. අඩුම තරමේ එක කෝණයක් හරි පරාවර්ත කෝණයක් තියෙනවා නම් ඒක ඇවිල්ලා අවතල බහුවස්ත්‍රය. බලන්න මේකේ මෙන්න මේ කෝණය පරාවර්ත කෝණයක්නේ. අවතල බහුවස්ත්‍රය. මේකේ පාද කීයද? 1 2 3 4. මේක චතුරස්‍රයක්. නමුත් අවතල නේද? ඒකේ පරාවර්ත කෝණයක් තියෙනවා. මේකේ පාද 1 2 3 4යි 5යි. පාද 5යි. පංචාස්ත්‍රයක්. හැබැයි මේක ඇවිල්ලා අවතල බහුවස්ත්‍රයක් වෙන්නේ මේ බලන්න පරාවර්ත කෝණයක් තියෙනවා. ඒකේ කෝණ පරාවර්ත කෝණ 4 කෝණ මෙතන 4ක් තියෙනවා. මේකත් එක 5යි. හරිද? මේක බලන්නකො. මේකේ කෝණ තියෙනවා 1 2 3 4යි. මෙතන පරාවර්ත කෝණයක් තියෙනවා. මෙතනත් පරාවර්ත කෝණයක් තියෙනවා. එතකොට අවතල බහුවස්ත්‍රයක් කියලා කියන්නේ අඩුම තරමේ එකේ එක් කෝණයක්වත් පරාවර්ත කෝණයක් තියෙන්න ඕනේ. උත්තර බහුවස්ත්‍ර වල එක කෝණයක්වත් මේ වගේ පරාවර්ත කෝණ නැහැ. දැන් පැහැදිලිද? රූප වලින් පැහැදිලි වෙනව නේද? right.
දැන් අපි බලමු පරාවර්ත කෝණ 3ක් ඇති. පරාවර්ත කෝණ 3ක් ඇති. එතන මට ඕනේ පරාවර්ත කෝණ 3ක් තියෙන අවතල බහුවස්ත්‍රයක් අඳින්න කියලා. හරිද? එතන පරාවර්ත කෝණ 3ක් තියෙන අවතල බහුවස්ත්‍රයක්. අපි බලමු මෙහෙම අවතල බහුවස්ත්‍රයක් පාද මේ පරාවර්ත කෝණ 3ක් තියෙන. දැන් මෙතන එකක් හැදෙනවා, මෙතන එකක් හැදෙනවා, තව එකක් හදන්න ඕනේ නේ. දැන් බලන්න 3ක් හැදුණා නේද? මෙතන පරාවර්ත කෝණයක් තියෙනවා. මෙතන පරාවර්ත කෝණයක් තියෙනවා. මෙතනත් පරාවර්ත කෝණයක් තියෙනවා. පරාවර්ත කෝණ 3ක් තියෙන අවතල බහුවස්ත්‍රයක්. එතකොට මේකේ පරාවර්ත කෝණ 3ක් තියෙනවා. මේකේ පාද කීයක් තියෙනවද? ගණන් කරමු මෙතන ඉඳලා. මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේකේ පාද 8ක් තියෙනවා. පාද ගණන 8යි. එහෙමනම් පාද ගණන 8යි නම් පාද ගණනානුව නම මොකද්ද මේකේ? අෂ්ටාශ්‍රය වෙන්න ඕනේ. අෂ්ටාශ්‍රය. අෂ්ටාශ්‍රයක් වෙන්න ඕනේ. එතකොට මේ අෂ්ටාශ්‍රයක් හැබැයි අවතල බහුවස්ත්‍රයක්. දැන් පාද ගණන 8ක් තියෙන උත්තල බහුවස්ත්‍රයක් අඳින්න කිව්වොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. බලන්න. මෙතන එක කෝණයක්, මෙතන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාද කීයක් තියෙනවද? මෙතන 1යි, මෙතන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔය විදිහට මේක ඇවිල්ලා උත්තල බහුවස්ත්‍රයක්. මේකටත් කියන්නේ අෂ්ටාශ්‍රයක්. මේක අවතල බහුවස්ත්‍රයක්. මේකටත් කියන්නේ අෂ්ටාශ්‍රයක්. පාද 8 ගානේ තියෙන හින්දා. දැන් බලන්න උත්තල බහුවස්ත්‍රයක්, අවතල බහුවස්ත්‍ර පැහැදිලිනේ. පාද ගණන අනුව නම් කළොත් මේක අෂ්ටාශ්‍රයක්, මේකත් අෂ්ටාශ්‍රයක්. රයිට්? හොඳයි. අපි බලමු තවදුරටත්. ඊළඟට ළමයි අපි බලමු සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද? සවිදි බහුවස්ත්‍රයක්. සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මේ බහුවස්ත්‍රයේ තියෙන සියලුම පාදත් දිගින් සමාන වෙන්න ඕනේ. සියලුම කෝණත් විශාලත්ව සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් අපි කියනවා ඒකට සවිදි බහුවස්ත්‍රයක් කියලා. ඒ කියන්නේ මේ පාද තුනම සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන මෙන්න මේ කෝණ තුනක් මේ කෝණවල අගයනුත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. එතකොට අපි කියනවා මේක සවිදි බහුවස්ත්‍රයක් කියලා. මෙතන මොකද්ද මේ ත්‍රිකෝණයට කියන නම එහෙමනම්? සවිදි ත්‍රිකෝණය. සවිදි ත්‍රිකෝණයට තවත් නමක් කියනවා. මොකද්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. එතකොට ළමයි අපි මෙතනදී සවිදි ත්‍රිකෝණය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ වෙනුවට පාවිච්චි කරනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණය කියන වචනේ. මේ වගේ රූපයක් දැක්ක ගමන් අපි සවිදි ත්‍රිකෝණය කියලා කියන්නේ. සමපාද ත්‍රිකෝණය කියලා කියන්නේ. හොඳේ? ඒකට විශේෂ නමක් තියෙනවා ඒක. මේක බලන්න මෙන්න මේ AB පාදයයි මේකට සමාන වෙනවා AC පාදයේ දිග ඒ වගේම BC පාදයේ දිග. මේ පාද තුනම සමාන වෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ A මුල්ලයි B මුල්ලයි C මුල්ලයි. A කෝණයට සමාන වෙනවා B කෝණය සමාන වෙනවා C කෝණය. එතකොට මේ කෝණ තුන සමාන වෙනවා. මේ කෝණ තුන නම් කරන්නේ කොහොමද කියන එකත් මම මේ අවස්ථාවේ කියලා දෙන්නම්. දැන් A කෝණය අපි නම් කරන්නේ A අකුර මැදට දාලා අපි BAC එහෙම නැත්නම් CAB දෙපැත්තටම පුළුවන් A අකුර මැද තියෙනවා. අපි BAC කියලා ලියමු. ඔන්න දැක්කද? A කෝණය නම් කරා. ඊළඟ B කෝණය නම් කරන්නේ B අකුර මැදට දාලා අපි ABC කියලා කියමු. ABC B අකුර මැදට දාලා. C කෝණය නම් කරන්නේ C අකුර මැදට දාලා BCA. C අකුර මැදට දාලා C කෝණය නම් කරනවා. දැන් පැහැදිලිනේ කෝණ නම් කරන හැටි.
දැන් බලන්න මේක ඇවිල්ලා පාද හතරම දිගින් සමානයි. මේකට අපි කියනවා සවිදි චතුරස්‍රය. සවිදි චතුරස්‍රය. සාමාන්‍යයෙන් අපි සවිදි චතුරස්‍රය කියන නම පාවිච්චි කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම කියන්නේ සම චතුරස්‍රය කියලා. සම චතුරස්‍රය. හැබැයි මේක සම චතුරස්‍රයක් වෙන්න පාද හතරම සමාන වුණාට මදි. මේ කෝණ හතරත් සමාන වෙන්න ඕනේ. එතකොට තමයි සම චතුරස්‍රයක් වෙන්නේ, සවිදි චතුරස්‍රයක් වෙන්නේ. පාදත් සමාන වෙන්න ඕනේ, කෝණත් සමාන වෙන්න ඕනේ. හරිද? දෙකම වෙන්න ඕනේ සම චතුරස්‍රයක් කියලා කියන්නේ. අපි මේකේ පාද ටික නම් කරොත් AB පාදයේ දිගින් සමාන වෙනවා BC ට, දිගින් සමාන වෙනවා DC ට, දිගින් සමාන වෙනවා AD ට. මේ පාද හතරම දිගින් සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේ මුළු හතරත් සමාන වෙන්න ඕනේ. A මුල්ලයි B මුල්ලයි C මුල්ලයි D මුල්ලයි. A කෝණය, B කෝණය, C කෝණය සහ D කෝණය, මේ කෝණ හතර සමාන වෙන්න ඕනේ. අපි දැන් මුළු හතර නම් කරමු පුරුදු වෙන්න එක්ක. A මුල්ල නම් කරන්නේ A අකුර මැදට දාලා DAB කියලා. DAB. හරිද? ඊළඟට B මුල්ල නම් කරන්නේ B අකුර මැදට දාලා ABC. ABC. ඊළඟට C මුල්ල නම් කරන්නේ C අකුර මැදට දාලා BCD. BCD. මේ කෝණය තමයි මේ දාලා තියෙන්නේ කෝණ. ඊළඟට D මුල්ල නම් කරන්නේ D අකුර මැදට දාලා ADC. හරිද? ADC. මේ විදිහට අපිට කෝණ නම් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙතන තියෙනවා පාද පහක් තියෙන මේ පාද පහක් තියෙන බහුවස්ත්‍රයට අපි කියන්නේ පාද පහක් තියෙන බහුවස්ත්‍රයට කියන්නේ පංචාශ්‍රය. මේ පංචාශ්‍රයේ මේ පාද පහම දිගින් සමාන නම් සහ මෙන්න මේ කෝණ පහම සමාන නම් විශාලත්වයෙන් සමාන නම්. පාද පහයි කෝණ පහයි මේ ඔක්කොම සමාන නම් අපි මේකට කියනවා මොකද්ද? සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. තේරුණාද? එතකොට අර දැන් සවිදි ත්‍රිකෝණයට සමපාද ත්‍රිකෝණය කිව්වා. සවිදි චතුරස්‍රයට සම චතුරස්‍රය කිව්වා. සවිදි පංචාශ්‍රයට කියන්නේ එහෙම නමක් නෑ. අපි සවිදි පංචාශ්‍රය කියලාමයි කියන්නේ. අර ෂඩාශ්‍රයට කියන්නේ ඒ ඔක්කොම සමාන නම් සවිදි ෂඩාශ්‍රය. දැන් තේරෙනවද? සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවාශ්‍රය, සවිදි දශාශ්‍රය. ඒ විදිහටයි කියන්නේ. අර දෙක විතරයි අර නම් දෙක තියෙන්නේ. දැන් මේකේ පාද පහම සමානයිනේ. අපි KL වලින් පටන් ගමුකෝ. KL පාදය සමාන වෙනවා LM පාදය සමාන වෙනවා MN පාදය සමාන වෙනවා NO පාදය සමාන වෙනවා OK පාදය. OK. හරිද? එතන ඒ විදිහට පාද පහම සමාන වෙනවා. එතන මේකේ කෝණත් අපි මේ අවස්ථාවේ නම් කරන්න ඉගෙන ගමු ළමයි. ජ්‍යාමිතිය පහසු වෙන්න නම් මේ මම කියන චූටි කාරණා ටික තමයි ඔයගොල්ලෝ හරියට ග්‍රහණය කරගන්න. ගොඩක් ළමයින්ට ජ්‍යාමිතිය අමාරුයි කියන්නේ. පාදයක් නම් කරගන්න බෑ. කෝණයක් නම් කරගන්න බෑ. ඒකයි ජ්‍යාමිතිය අමාරුයි කියන්නේ. නැත්තම් ජ්‍යාමිතිය හරි ලේසියි. හරිද? මේ මූලික කාරණා හරියට අවබෝධ කරගන්න. අපි KL M N O කියන කෝණ ටික නම් කරමු. K කෝණය, L කෝණය, M කෝණය, N කෝණය සහ O කෝණය. ඒතර ඒවා නම් කරනකොට මම කියවනේ අර කෝණේ තියෙන තැන අකුර මැදට දාලා නම් කරන්න ඕනේ කියලා. ඉතින්ලම K කෝණේ නම් කරනකොට මේ K අකුර මැදට දාලා OKL කියලා නම් කරන්න ඕනේ. හරිද? ඊළඟට L කෝණේ නම් කරනකොට L අකුර මැදට දාලා KLM කියලා නම් කරන්න ඕනේ. KLM. ඊළඟට M කෝණේ නම් කරනකොට M අකුර මැදට දාලා LMN කියලා නම් කරන්න ඕනේ. LMN. හරිද? ඊළඟට N කෝණේ නම් කරනකොට N අකුර මැදට දාලා MNO. එහෙම නැත්නම් ONM.
n අකුර මැද තියෙනවා MNO කියලා නම් කරන්න. ඒ වගේම O කෝණේ නම් කරනකොට අපි O අකුර මැදට දාලා NOK කියලා O අකුර ළඟ තියෙන කෝණේ නම්. එහෙනම් මං හිතනවා දැන් ඕගොල්ලන්ට ඕනම බහුආශ්‍රයක් දුන්නොත් වක්කාරි කෝණයක් නම් කරන්න කිව්වොත් දැන් ඕගොල්ලෝ සර්ව සම්පූර්ණ වෙලා තියෙන්නේ කෝණයක් නම් කිරීම පිළිබඳ. මේ ටිකෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපි දැන් බලමු රොම්බසය සවිදි බහුවස්ත්‍රයක් නොවන්නේ ඇයි? එතකොට ළමයි ඔයගොල්ලෝ දන්නවද රොම්බසය කියන්නේ මොකද්ද? අපි එතකොට මේකට උත්තරේ දෙන්න නම් අපි රොම්බසය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. රොම්බසය කියන්නේ දැන් ඔයගොල්ලෝ අපි හිතමු අට්ටික ගෙඩි 4ක් අරගෙන ඉරටු කෑලි සමාන ඉරටු කෑලි 4ක් අරගෙන අපි සමචතුරස්‍රයක් හැදුවා කියලා. අට්ටික ගෙඩි 4කට අර ඉරටු කෑලි සමාන ඉරටු කෑලි 4ක් අමුණගෙන අපි මෙහෙම හයි කරන්න පුළුවන් අට්ටික ගෙඩි ඉරටු කෑල්ල නේද සමචතුරස්‍රයක් හැදුවොත් ඒ සමචතුරස්‍රය අපි පොඩ්ඩක් මෙහෙම තල්ලු කරොත් අපිට හැදෙන රූපයක් තියෙනවානේ. හැබැයි මේ ඉරටු කෑලි 4 දිග වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. මේ විදිහට මේ ඉරටු කෑලි 4 මේ අට්ටික ගෙඩි 4 තමයි මේ තියෙන්නේ. අපි ඒවා අර අට්ටික ගෙඩි වලට ඉරටු මේ සමචතුරස්‍රය හදලා ඒක පොඩ්ඩක් ඇලගන්න. මේකේ පාද 4ම සමානයි නේ. මෙන්න මේ වගේ රූපයකට අපි කියනවා රොම්බසයක් කියලා. හැබැයි මේක මේ රොම්බසේ පාද 4 සමාන වුණාට මේක සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැත්තේ ඇයි? පාද 4 සමාන වුවද මේකේ කෝණ 4 සමානද? මේ කෝණ දෙක මහා කෝණ මේ කෝණ දෙක සුළු කෝණනේ. කෝණ 4 සමාන වෙන්නේ පාද 4 සමාන වුවද කෝණ 4 සමාන නොවන නිසා සවිදි බහුවස්ත්‍රයක් නොවේ. සවිදි බහුවස්ත්‍රයක් නොවේ. තේරුණාද? මේකේ පාද 4 සමාන වුණාට කෝණ 4 සමාන වෙන්නේ නැහනේ. එහෙනම් මේක සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. කෝණ 4ක් සමාන වුණා නම් විතරයි සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ. ඒ කියන්නේ සමචතුරස්‍රය ඇවිල්ලා සවිදි උනේ. කෝණ 4ක් සමානයි පාද 4ක් සමානයි. ඊළඟට කියනවා ඍජු කෝණාශ්‍රය සවිදි බහුවස්ත්‍රයක් නොවන්නේ ඇයි? අපි අන්තිමක ඍජු කෝණාශ්‍රය මේ විදිහට මේ ඍජු කෝණාශ්‍රය බලන්නකො මේ කෝණ 4ම අනුමයි නේද ඍජු කෝණාශ්‍රය. කෝණ 4 සමානයි. කෝණ 4 සමාන වුවද මේකේ කෝණ 4 සමාන වුණාට පාද 4 සමානද? නෑ. එකක් දිගයි එකක් කොටයි නේ. මේ දෙක සමාන වුණාට ඊට වඩා දිගින් අඩුයි මේ දෙක. ඒ දෙක සමාන තමයි. ඒ දෙක දිගින් අඩුයි. පාද 4ම සමාන වෙන්නේ. කෝණ 4 සමාන වුවද පාද 4 සමාන නොවන නිසා සවිදි බහුවස්ත්‍රයක් නොවේ. සවිදි බහුවස්ත්‍රයක් නොවේ. පාද 4 කෝණ 4 සමාන වුවද පාද 4 සමාන නොවන නිසා සවිදි බහුවස්ත්‍රයක් නොවේ. මෙතන පාද 4 සමාන වුවද කෝණ 4 සමාන නොවන නිසා සවිදි බහුවස්ත්‍රයක් නොවේ. ඊළඟට අපිට කියනවා මෙහෙම පාද සියල්ල සමාන මේකේ පාද ඔක්කොම සමාන වෙන්න ඕනේ. කෝණ අසමාන වෙන්න ඕනේ. සවිදි බහුවස්ත්‍ර නොවන බහුවස්ත්‍ර අඳින්නලු. හරිද? ඒ කියන්නේ මේකේ පාද ඔක්කොම සමාන වෙන්න ඕනේ. හැබැයි කෝණ අසමාන වෙන්න ඕනේ. එතකොට කෝණ අසමාන වුණොත් සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ බහුවස්ත්‍ර අඳින්නලු. දැන් අපි බලමු
මේ වගේ එකක් ඇඳලා බලන්න දැන් මේකේ මේ පාද පහම සමානයි. නමුත් මේකේ කෝණ පහම සමානද? නැහැ. එහෙනම් සවිදි බහුවස්ත්‍රයක් නෙමෙයි පාද සමානයි. අපි තව එකක් කරන් බලමු. මෙහෙම එකක් අඳින්න. මේකේ මෙන්න මේ පාද කීයක් තියෙනවද? 1 2 3 4 5. මේකේ පාද 5යි. පාද පහම සමානයි. නමුත් කෝණ සමානද? නෑ. මෙතන පරාවර්ත කෝණෙකුත් තියෙනවා නේද? එතන මේක සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නෑ. අපි තව එකක් අරන් බලමු. මේකෙත් 1 2 3 4 5 6 7 8යි. පාද 8ම සමානයි. නමුත් මේකේ කෝණ සමානද? නෑ. මෙතන තියෙන සුළු කෝණ 4කුයි මෙතනත් පරාවර්ත කෝණයක් මෙතනත් පරාවර්ත කෝණයක් මෙතනත් පරාවර්ත කෝණයක් මෙතනත් කියන්නේ සුළු කෝණ 4කුයි පරාවර්ත කෝණ 4කුයි තියෙනවා. හැබැයි පාද 8ම සමානයි. එතකොට මේක මෙහෙම පාද 8 සමාන වුණාට මේක සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නෑ. දැන් දෙමු සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් පාදත් ඔක්කොම සමාන වෙන්න ඕනේ කෝණත් ඔක්කොම සමාන වෙන්න. එහෙමනම් ළමයි මම අද දවසේ ඔයගොල්ලන්ට මේ බහුවස්ත්‍ර පිළිබඳව part 1 යටතේ පළමු අධීරය යටතේ ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් මේවා ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා තියාගන්න. ඊට පස්සේ අපි තව දුරටත් බහුවස්ත්‍ර පිළිබඳව මගේ ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනකොට මේක හොඳට බලලා තියාගන්න. තව දවස් කිහිපයකින් ඔයගොල්ලන්ගේ මේකේ දෙවෙනි වීඩියෝ මම ඔයගොල්ලන්ට එවනවා. එතකොට ඒකේ පණිවිඩය ඔයගොල්ලෝ කොහොමද දැනගන්නේ? ඒකට ඔයගොල්ලෝ මගේ සිසිර ඇකඩමි YouTube education channel එක සිසිර ඇකඩමි කියලා ගැහුවාම ටයිප් කරාම YouTube එකේ search කරාම මගේ channel එක එනවා. එතකොට ඒක රතු පාට subscribe button එක ඔබලා subscribe කරලා තියාගන්න. එහෙම තියාගත්තොත් ඔයගොල්ලන්ට මම වීඩියෝ එක දාන පමාව ශරණයකින් දාන තප්පරයෙන් ඔයගොල්ලන්ට ෆෝන් එකට පණිවිඩේ එනවා මම මෙන්න අලුත් වීඩියෝ එකක් දැම්මයි කියලා. ඔයගොල්ලන්ට දැන් මගේ ඔයගොල්ලන්ගේ වසරට අදාළ වීඩියෝ ටික පමණක් ඔයගොල්ලන්ට ගන්න නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ අර උඩ තියෙනවා playlist කියලා ඒ බටන් එක press කරන්න. එතකොට මම 7 8 9 10 11 පන්ති වෙන වෙනම වීඩියෝස් ඔයගොල්ලන්ට වෙන් කරලම එතන තියෙනවා. එකෙන් බලා ගන්න පුළුවන් තමන්ගේ පන්තිය. එහෙනම් ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මගේ link එක යවලා support එකක් දෙන්න යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න කියලා. එහෙමනම් නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. අයබෝවන්.